මේ ඇතිවලා තියෙන යම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට ඒ කිසියම් ආකාරයක සමහන් භාවයකට ගෙනෙන්නට ලංකාව ඇතුළත තියෙන ආර්ථික ක්‍රම රටාවත් කිසියම් හේතුවක් වුණා. කොස් කියලා කියන්නේ වහගෙඩියයි හිතාගෙන හිටපු වර්ගයක්. ඒකට හෙරළිය කියන නම ලැබෙන්නේ සූවිශේෂී විදිහකට. හෙරළිය කියන්නේ කොස් වලටම කියන සූවිශේෂී නමක්. මුලදී කොස් වලට කිව්වේ හෙරළිය කියලායි කියන කාරණේ අපි මතක් කළ යුතු වෙනවා. ඉස්සර කොස් වලට කියලා තියෙන්නේ මුලින්ම හෙරළිය කියලායි. ඒ සම්බන්ධ කතාව පිළිබඳව කියනකොට අතීත ගැමෙන්ගේ ප්‍රධාන ආහාරයක් තමයි හෙරළි. අතීත ඒ විතරක් නෙමෙයි අදත් කොරෝනා විපත නිසා පොස් කන්න ගොඩක් අයට සිද්ධ වෙලා තියෙනවා. කැමැත්තෙන් සමහර අය කැමැත්තෙන්. ඒත් මුල් කාලේ හෙරළි කවුරුත් නොගා හිටපු කෙඩි විශේෂයක් කියලායි ජන කතාවල තියෙන්නේ. හෙරළිය ජන ජීවිතයට සම්බන්ධුනේ කොහොමද කියලා කියන කතාවක් ජනවහරේ තිබෙනවා. ඈත අතීතයේ ගමක ආසන්නයේ කැලයක් තිබුණා තියෙනවා. මේ කැලේ ඔය අපි කියන හෙරළි එහෙම නැත්නම් කොස් කෙඩි ගොඩාක් තිබුණා තියෙනවා. ඉතින් ඔය ගස්වල කෙඩි හැදිලා පිරීලා. ඒ වගේම ඒවා ඉදිලා ගස්වල බිමට වැටිලා යට වලින් පැල ඇවිත් මුළු කැලේම කොස් ඇට හැදිලා තියෙනවා. කොස් ගස් හැදිලා තියෙනවා. නමුත් කිසිම දාක මිනිස්සු නම් මේ ගෙඩි කාලා නැහැ. ඒකට හේතුව මේ ගෙඩි වස මිනිසුන්ට හොඳ නැති જાතියක් කියලා හිතලා තින්නේ. කාලයක් ඇද්දී ලොකු පෑවිල්ලක් ඇවිත් ජලය අඩු වෙනවා. ඒ නිසාම කුඹුර වගා පාල් වෙලා කෑමට බීමට හොඳටම අඩුපාඩු වෙනවා. මිනිස්සු කැලේ පීරලා අලජාති හොයාගෙන කනවා. ඒවත් ඉවර වෙනවා. ටික දවසකින් ඒත් අර කොස් ගස් වල ගෙඩි පිරලා තියෙනවා. ඒක ලොකු කොස් කැලයක් හින්දා ඒත් කවුරුත් ඒවා කෑවේ නැහැ. ඔහොම යද්දී මිනිස්සු කෑම නැතුව අති වෙහෙසටපත්ව විඩා වෙන්න මේක දකිනවා ශක්‍ර දෙවිතුමන්. මිනිසුන්ගේ දුක දැකලා පිහිට වෙන්න හිතනවා. එහෙම හිතලා වයසක මිනිස්සෙක් ගෙස්සලාගෙන මේ ගමට එනවා. ඒනේ නිකම් නෙවෙයි කොස් කෙන තියෙන වැරදි මතය අයින් කරවලා උන්ගේ බඩ පුරවන්න හිතාගෙන හොන්දට පැහුණු ලොකු කොස් කෙනෙකුත් අරන් ඇවිත් ගයක් ළඟට ගිහින් කතා කරනවා. එතකොට ඒ ගෙදරුන් දකිනවා ස්වාමියා නෑ වෙන වෙලාවක එන්න කියලා. එතකොට සීයා කියනවා මට හොඳටම බඩ කිරි මේ කෙටිය තබ්බලා දෙන්න පුළුවන්ද? අහනවා. ඒ ගෙඩිය දැක්ක ගමන් අර ස්ත්‍රිය බය වෙනවා වසගෙනත් කියලා. ඒතර වයසක මිනිස්සෙක් කියනවා කමක් නැහැ තම්බන්න කියලා. කරන්න දෙයක් නැති නිසා අර ස්ත්‍රිය තම්බන ආකාරය අහගෙන මේක කපල තම්බනවා. වයසක මිනිස්සයා පිළේ ඉඳගෙන ඉන්නවා. තම්බල කියනකම් මේක තැම්බෙනකොට හොඳ සුවඳක් හමනවා. මේ සුවඳ ඉන්න බැරිකමට අර ස්ත්‍රිය පොඩි කෑල්ලක් කාලා බලනවා කොකට. ඒක කනකොට රස නහර පිනා යනවා. ඒ නිසා තව කෑල්ලක් කනවා. ඒත් මුකුත් උනේ නැහැ. ඒ නිසා හොඳ නෑබිලියක් වේදාගෙන කනවා. ඒකල ඉතිරි ඒවා ටිකක් අරගෙන ගිහින් අර වයස්සක මනුස්සයට දෙනවා. සිදුණු දේ දන්න සක්‍ර දෙවිතුමන් කියනවා. කේනවද තම්බලා? ඒ තුඹ මහා හෙරළියක්. හොරෙම නොදී කෑව නේද අහනවා. අහල දෙවියෝ අහසට ගොස් අනෙක් හැමෝටම හෙන්න මේවා වසනෝවේ බඩගින්නේ නොවින්ද කාලා බඩ පුරව ගනින්න කියනවා. කියලා එතන හිටපු මිනිස්සුන්ට මෙහෙම කියනවා. අර හෙරළිය දන්නවා කණ්ඩ හදන හැටි. ඒ නිසා මේ හෙරළිය කාපු විදිහට හදාගන්න කියනවා. මේක අහගෙන හිටපු මිනිස්සු ඒවට හෙරළිය කාපු ගෙඩි නිසා හෙරළිය යන නම භාවිත කරාලු ඒ ගෙඩි වලට. එදායි දැන් හෙරළිය යන නම තමයි මේවට සඳහන් කරනවා කියන ආටකාපස් ඇටිලිස් විදිහට දැන් හඳුන්වනවා. කොස් ද්විබීජපත්‍රී ශාකයක්. එහි විද්‍යාත්මක නාමය ඇවිල්ලා ආටකාපස් හෙට්‍රොපයිලස් කියන එක තමයි. ආටකාපස් ඇටිස් කියන්නේ දෙල් කොස්කස හේවත් බත්කස ආහාරයක් ලෙස ඉතා වැදගත් වෙනවා. මේ ඇවිල්ලා මල්බෙරි පවුලට අයත් ශාකයක්. ලෝක දකුණු සහ දකුණු ආසියාවට ආවෙනකෝ ශාක විශේෂයක්. කොස්කස නිවර්තන පහතුමින් වල වඩාත් යෝග්‍ය වෘක්ෂ රත්නයක්. ඒ හටගන්නා වූ ඵලයන් ඒ කියන්නේ ගෙඩි ලෝකේ දැනට පවතින විශාලම ගෙඩි කියලා කියන්නේ. එතකොට කොස් පිළිබඳව කතා කරනකොට මේ කොස්කස පිළිබඳ නාමය පැවැළලා තියෙන චැක් කියලානේ ඉංග්‍රීසියෙන් කියන්නේ. මේක ඇවිල්ලා පෘතුගීසි ජැකා කියන පෘතුගීසි වචනයෙන් වන අතර ලංකාවේ නම් ජැකා කියන්නේ වෙන තේරුමකට මේ පෘතුගීසි වචනේ. ඊට පාදක වී ඇත්තේ මලයාලම් භාෂාවෙන චක්ක කියන භාෂිතය. පෘතුගීසින් පළමු වතාවට ඉන්දියාවට ආවේ 1498 දී. ඕන් ඉන්දියාවේ කැලිකට් පිහිටි මලබාර් වෙරළට ගොඩ බැස්සා. මේ චක්ක කියන මලයාලම් නාමය ප්‍රථම වරට සඳහන් වන්නේ හෙන්රික් වන් රොහීඩ් විසින් ලියන ලද හෝටස් මලබර් චූ කියන ලතින් පොතේ. පස්සේ මේ හෙන්රි යුලෙයි
විසින් ද වන්ඩර්ස් ඔෆ් ද ඊස්ට් ලෙස පරිවර්තනය කළා. කොස් කියන්නේ බංග්ලාදේශයේ ජාතික පළතුර. ඒ වගේම කොස්ගස අප්‍රිකානු ප්‍රදේශවලත් හමු වෙනවා. වෙසසින් උගන්ඩාවේදී. ගස ලෝකේ පුරා විවිධ නම් වලින් හඳුන්වනවා. මෙහි ඉංග්‍රීසි නාමය ජැක් ෆ්‍රූට්. බෞද්ධ වෛද්‍යවරයෙකු සහ ස්වභාව විද්‍යාඥතුමෙකු වන ගාසියා ඩියෝර්ටා විසින් රචිත 1563 රචිත Clock is just simple as a Durga's da India කියන කෘතිය මේ නාමය භාවිත කරන උද්භිද විද්‍යාඥ රත්නයක් වන රැල්ෆ් රන්ලිස් ස්ටෙවර්ච් මහතාගේ අදහස වන්නේ ස්කොට්ලන්ත උද්භිද විද්‍යාඥයෙකු බෙන්ගාල සුමාත්‍රා සහ මලයාසෙහි පිහිටි ඊශ්‍ර ඉන්දියායතනයේ සේවය නිරත විලියම් ජැක් මේ නාමයට මුල්ලු බව. නමුත් මේ විලියම් ජැක්තුමන් ඉපදීමට පෙර සිටම මේ ජැක් නාමය යොදාගත් බවට සාක්ෂි තිබෙනවා. එයට කැරිබියන් වලින් කටහර, චයිනීස් වලින් බෝලුවම්, හින්දි වලින් කතල්, ලුගණ්ඩ වලින් ෆෙනේ, මලයාලම් වලට චක්ක, මරාති වලින් එනස්, නේපාලි වලින් කටහර, සිංහල වලින් කොස් සහ එරලි, දෙමළ වලින් පළ, තෙලුගු වලින් පන්ස, තායි වලින් ක්නූන් කියන විදිහට විවිධ නම් වලින් හඳුන්වනවා. ඉන්දියානු කෘෂිකාමාන්තය තුර ශතවර්ෂ ගණනාවක් මේක කොස් කියන්නේ වැදගත් මෙහෙයක් ඉටු කළ උතුම් ආහාර රත්නයක් වෙනවා. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව ඉන්දියාව තුළ අවුරුදු 3000ත් 6000ත් අතර කාලයකට කලින් කොස් තිබිලා තිබෙනවා. තවදුරටත් කරන ලද සොයාගැනීම් වලට අනුව ඉන්දියානු අධිරාජ්‍යවාදියෙකු වන අශෝක රජතුමන් ශ්‍රී ලාංකේය ජනතාවට බෞද්ධ දර්ශනය තිළින කළ උතුම් ශ්‍රේමතානන්ගේ කාලේ උයන්වතු සැකසීමේදී උදාගත් පළතුරු අතර කොස් ගසද වූ බව පෙනෙනවා. ඉන්දියානු තාරකා විද්‍යාඥතුමෙකු සහ ගණිතඥතුමෙකු වගේම නක්ෂත්‍රතුමෙකු වන වරහ මිහිරා තුමා විසින් රචිත බ්‍රහත් සංහිතා ග්‍රන්ථයේත් මේ ගස ගැන සඳහන් වෙනවා. එමින්ම මේ ගස අවුරුදු 35ක් 40ක් පමණ වූ විට එහි ලී ගෘහ භාණ්ඩ සායතනට යොදා ගන්න පුළුවන්. ගසේ ඇති දියරේ වාහචනවල කුඩා සිදුරු වසා ගන්නට යොදා ගන්න ආලේපනයක්. ඉන්දියානු කේරළ ප්‍රදේශයේ කළු ගම්මිරිස් වලට ආධාරකයක් වශයෙන් කොස් ගස් ප්‍රෝෂණයට ගන්නවා. එබැවින් කේරළ ප්‍රදේශයේ බහුලව කළු ගම්මිරිස් වලින් වැසී ගිය කොස් ගස් දකින්නට පුළුවන්. බ්‍රසීලයේ කොස් ගස් ආක්‍රමණශීලී ශාකයක් විදිහට සලකනවා. විශේෂයෙන් රියෝ ඩි ජනේරෝෙහි ටිජුකා ෆොරස්ට් ජාතික උද්‍යානයෙන් මේ කොස් ගස් ඉවත් කරන්නට යෙදුණා. ටිජුකා ෆොරස්ට් කියන්නේ 19 වන ශතවර්ෂයේ මැද භාගයේ රුක් රෝපණය ආරම්භ කළ කෘත්‍රිම දීතික වනාන්තරයක්. මුල් කාලයේ කොස් ගසත් මේ වනාන්තරය තුළ දක්නට ලැබුණ පසු උද්‍යාන කළමනාකරණ මණ්ඩලය විසින් මේ ගස් ඉවත් කිරීමට යෝජනා කළා. ඒකට තීරණයට හේතු වුණේ කොස් ගස් විශාල වශයෙන් ඒ වනාන්තරය පුරා පැතිර යාමත් එම කොස් ගස් වල ඵලයන්ට ආශා කරන ඇතම් ශීර්පායි සතුන් නිසා දේශීය කුරුල්ලන්ට වූ තරජනයත් සලකමින් උපන් රටෙන් පිටතදීත් අපට කොස් ඵල දක්නට පුළුවන්. ආසියානු ආහාර වෙළඳපොළ තුල විශේෂයෙන්ම පිලිපීන වෙළඳපොළ තුල බහලව කොස් දකින්නට පුළුවන්. බ්‍රසීලයේ මුහුදුබඩ ප්‍රදේශවල අතිබහුල වශ කොස් වගා කරනවා. ඒ බොහෝ සෙයින් දේශීය වෙළඳපොළට යොමු කරන්නේ. කොස් ටින් කරන ලද සීනි සිරප් විදිහටත් ශීතකල ටින් විදිහට වෙළඳපොළේ දකින්නට පුළුවන්. වීලි කොස් කෑලි විවිධ නිෂ්පාදකතුමන්ලා යටතේ වෙළඳපොළේ පවතිනවා. මීට අමතරව උතුරු ඕස්ට්‍රේලියාවේ ජාවින් ප්‍රදේශයේ උණුසුම් ඍතුව එලිමහන් වෙළඳපොළවලත් කොස් දකින්නට පුළුවන්. කොස් කියන අපි දන්නවා එහි මදුළු තියෙනවා ආදී වශයෙන්. කේරළයේ කොස් වර්ග දෙකක් හමු වෙනවා. වරික්ක සහ කුෂ විදිහට හඳුන්වන්නේ. වරික්ක වල යන්තම් ඝන මදයක් තිබුණත් ඒවා ඉදුණු පසුවත් පවතිනවා. නමුත් කුෂවල ඉතාම මෘදු ද්‍රාවණයක් ආකාරයේ මදයක් තියෙන. ඒ චක්කවරට්ටියාතු නම් වූ පැණි රසමය ආහාරය සහ මේ වරික ගස් වලින් වරික කොස් ගස් වලින් හදනවා. කොස් හදන විදිය කවුරුත් දන්න හරි සරල දෙයක්. දකුණු සහ දකුණු වශයෙන් කැම්මේසේ කොස් බහුලයි. කොයිඩෝ සංගත මුලස්ථානයේ දරුණු අතවරය නිසා දැන් ලංකාවේ කොස් කනවා. කොස් පත්‍රයක් කොස් පත්‍රයන් ඉට්ලි වැනි වාෂ්ප තැඹීම සාදා කරලා ආහාර හදාගන්න පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ පොළොස් ලෙස හඳුන්වලා ලබන මේ ඉංග්‍රීසියෙන් යං ෆෘට් ලෙසද කේරළ භාෂාවේ ඉදිචක්ක විදිහට හඳුන්වනවා. මේ ශ්‍රී ලංකාවේ මාංශමය ආහාර වලට ප්‍රතිස්ථාපිත ආහාරයක් ලෙස දාගන්න අති ප්‍රණීත ආහාර රත්නයක් වෙනවා. මෙහිදී නොයිදුණු කොස් කිඩිය පුත්ත සෙමෙන් ඉවත් කර කුඩා කැබලි වලට කපා ආහාරයට ගත හැකි පරිදි පිස ගන්නවා. මේ පොළොස් ආහාරය බහුලව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශ, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියා, කාම්බෝජ්, වියට්නාම් වගේ රටවල දකින්නට පුළුවන්. කේරළ භෝජනවල අතිරසවත් වන
ඉතාම සුවිශේෂී විදිහට කොස් යොදා ගන්න ආකාරයක් තිබෙනවා. ඉදිචක්ක තෝරන් කියන්නේ එක ආහාරයක්. මෙහිදී පිළිලි කරනු ලබන්නේ ඉතාම ලපටි නොයදුණු කොස් කෙඩි යොදා ගන්නවා. මේ කොස් කෙඩිය උල්ලු සහිත ඝන පොත්ත තියුණු පියකින් සහිනවා. ඊට පස්සේ කුඩා කෑලි කෑලි වලට දැන් ගෙඩි කපලා වතුර එකතු කරලා තම්බ ගන්නවා. පස්සේ ඒකට හීනියට ගාගත්ත පොල්, වේලේ ගම්මිරිස්, ලුණු, වියලි කහ ආදී අවශ්‍ය පරිදි දාලා මද ගින්නේ පිස ගන්න පුළුවන්. ඊළඟට චක්කා වියල් කියන්නේ ඒ වගේ චක්ක අයිවල්, චක්ක කුල්හච්චු, චක්ක කුංචුතොරණි, චක්ක කුරුවස්ෆ්‍රම්, චක්ක කුරු මෙලහුක්කු පුරත්ති, චක්ක උප්පේරි, චක්ක චුල වරුතුතු, චක්ක වරට්ටියතු, චක්ක ප්‍රථමන් වගේ ආහාර හදාගන්න පාවිච්චි කරනවා. චක්ක ප්‍රථමන් හදාගන්න මෙහෙමයි. පොල් කිරි සහ චක්ක වරට්ටියතු එක්කර සාදාගන්න ලබන පගසම් එකක් මේ නැවුම් මිදුණු කොස් පාවිච්චි කරනවා. ඔබ දන්නවා ඉන්දියාවුණු ආහාර රටාව අති සුවිශේෂී උතුම් ආහාර රත්නයක් වෙනවා. විශේෂයෙන්ම කොස් අටකොස් විදිහට තබා ගැනීමත් ලංකාවේ අති පැරණි ශිල්ප ක්‍රමයක් බව කිව යුතුයි. මේ ඇතිවලා තියෙන යම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට ඒ කිසියම් ආකාරයක සමහන් භාවයකට ගෙනෙන්නට ලංකාව ඇතුළේ තියෙන ආර්ථික ක්‍රම රටාවත් කිසියම් හේතුවක් වුණා. කොස් කියලා කියන්නේ වහගෙඩියයි හිතාගෙන හිටපු වර්ගයක්. ඒකට හෙරළිය කියන නම ලැබෙන්නේ සුවිශේෂී විදිහකට. හෙරළිය කියන්නේ කොස් වලටම කියන සුවිශේෂී නමක්. මුලදී කොස් වලට කිව්වේ හෙරළිය කියලා කියන කාරණේ අපි මතක් කළ යුතු වෙනවා. ඉස්සර කොස් වලට කියලා තියෙන්නේ මුලින්ම හෙරළිය කියලායි. ඒ සම්බන්ධ කතාව පිළිබඳව කියනකොට අතීත ගැමීන්ගේ ප්‍රධාන ආහාරයක් තමයි හෙරළි. අතීත ඒ විතරක් නෙමෙයි අදත් කොරෝනා විපත නිසා පොස් කන්න ගොඩක් අයට සිද්ධ වෙලා තියෙනවා. කැමැත්තෙන් සමහර අය කැමැත්තෙන්. ඒත් මුල් කාලේ හෙරළි කවුරුත් නොගා හිටපු කෙඩි විශේෂයක් කියලායි ජන කතාවල තියෙන්නේ. හෙරළිය ජන ජීවිතයට සම්බන්ධුනේ කොහොමද කියලා කියන කතාවක් ජනවහරේ තිබෙනවා. ඈත අතීතයේ ගමක ආසන්නයේ කැලයක් තිබුණා තියෙනවා. මේ කැලේ ඔය අපි කියන හෙරළි එහෙම නැත්නම් කොස් කෙඩි ගොඩාක් තිබුණා තියෙනවා. ඉතින් ඔය ගස්වල කෙඩි හැදිලා පිරීලා. ඒ වගේම ඒවා ඉදිලා ගස්වල බිමට වැටිලා යට වලින් පැල ඇවිත් මුළු කැලෙම කොස්සට හැදිලා තියෙනවා. කොස් ගස් හැදිලා තියෙනවා. නමුත් කිසිම දාක මිනිස්සු නම් මේ ගෙඩි කාලා නැහැ. ඒකට හේතුව මේ ගෙඩි වස මිනිසුන්ට හොඳ නැති જાතියක් කියලා හිතලා තින්නේ. කාලයක් ඇදී ලොකු පෑවිල්ලක් ඇවිත් ජලය අඩු වෙනවා. ඒ නිසාම කුඹුර වගා පාල් වෙලා කෑමට බීමට හොඳට මඩුපාඩු වෙනවා. මිනිස්සු කැලේ පීරලා අලජාති හොයාගෙන කරනවා. ඒවත් ඉවර වෙනවා. ටික දවසකින් ඒත් අර කොස් ගස් වල ගෙඩි පිරලා තියෙනවා. ඒක ලොකු කොස් කැලයක් හින්දා ඒත් කවුරුත් ඒවා කෑවේ නැහැ. ඔහොම යද්දි මිනිස්සු කෑම නැතිව අති වෙහෙසටපත්ව විඩා වෙන්න මේක දකිනවා ශක්‍ර දෙවිතුමන්. මිනිසුන්ගේ දුක දැකලා පිහිට වෙන්න හිතනවා. එහෙම හිතලා වයසක මිනිස්සෙක් ගෙස්සලාගෙන මේ ගමට එනවා. ඒනේ නිකම් නෙවෙයි කොස් කෙන තියෙන වැරදි මතය අයින් කරවලා උන්ගේ බඩ පුරවන්න හිතාගෙන හොන්දට පැහුණු ලොකු කොස් කෙනෙකුත් තරම්. අරන් නැවිත් ගයක් ළඟට ගිහින් කතා කරනවා. එතකොට ගෙදරුන් දකිනවා ස්වාමියා නෑ වෙන වෙලාවක එන්න කියලා. එතකොට සීයා කියනවා මට හොඳටම බඩ කිරි මේ කෙටිය තබ්බලා දෙන්න පුළුවන්ද? අහනවා. ඒ ගෙඩිය දැක්ක ගමන් අර ස්ත්‍රිය බය වෙනවා. වසගෙනත් කියලා. ඒතර වයසක මිනිස්සෙක් කියනවා කමක් නැහැ තම්බන්න කියලා. කරන්න දෙයක් නැති නිසා අර ස්ත්‍රිය තම්බන ආකාරය අහගෙන මේක කපලා තම්බනවා. වයසක මිනිස්සයා පිළේ ඉඳගෙන ඉන්නවා. තම්බල කියනකම්. මේක තැම්බෙනකොට හොඳ සුවඳක් හමනවා. මේ සුවඳ ඉන්න බැරිකමට අර ස්ත්‍රිය පොඩි කෑල්ලක් කාලා බලනවා කොකට. ඒක කනකොට රස නහර පිනා යනවා. ඒ නිසා තව කෑල්ලක් කරනවා. ඒත් මුකුත් උනේ නැහැ. ඒ නිසා හොඳ නෑබිලියක්ම වේදාගෙන